දම් සිහනද සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු ආදරණීය දරුවනි, පින්වත්නි, අද අග්නිදිග සරසවියෙහි දරුවන්ගේ දහම් වැඩසටහන මේ පැවැත්වෙන්නේ. ඉතින් දරුවනි, ඔබට මෙවැනි ධර්මයේ පැත්තට යන්තමින් හරි සිත ඇදිලා යෑම ඔබේ යුගයේ ඇති එක්තරා වාසනාවක්. අපි සරසවි යන කාලේ අපිට මෙවැනි පින්බර අවස්ථාවන් කිසිසේත්ම උදා වුණේ නැහැ. ඉතින් ඔබට මේ ලැබිච්ච අවස්ථාවේ මම යම්කිසි දහම් කරුණක් තෝරලා දෙන්න කල්පනා කරන්නේ. අපි ඔක්කොම ඇවිදින් තියෙන්නේ මනුස්ස ලෝකයේ උපතට එක්තරා හේතුවක් නිසා. මිට කලින් ආත්මික අපි මැරුණා. දැන් අපි කලින් ආත්මික මැරුණාට පස්සේ දැන් අපි මේ ගත කරන මනුස්ස ලෝකේ ඉපදුණා. එහෙම නේද? අපි කලින් ආත්මික මැරිච්ච අවස්ථාවේ මනුස්ස ලෝකේ ඉපදුන්නේ නැතුව අපි තිරිසන් ලෝකේ ගියා නම් වෙලාවට අපි කවුද? තිරිසන් සතෙක්. මනුස්ස ලෝකේ උපදින්නේ නැතුව අපි പ്രേත ලෝකෙක උපන්නා නම් එනම් වෙලාවට අපි කවුද? പ്രേතෙක්. මනුස්ස ලෝකෙ උපන්නේ නැතුව අපි අසුර ලෝකෙ ගියා නම් වෙලාවට අපි අසුරෙක්. මනුස්ස ලෝකෙ උපන්නේ නැතුව නිරේ හිටියා නම්, නිරේ ගියා නම් වෙලාවට අපි දුක් විඳින්නේ කොහේද? නිරේ. මනුස්ස ලෝකේ උපදින්නේ නැතුව දැන් ඒ ගියාත්ම අපි මැරිච්ච අවස්ථාවේ අපි දෙවියන් අතර ගියා නම් වෙලාවට අපි කොහෙද? දිව්‍ය ලෝකේ. මනුස්ස ලෝකේ උපදින්න දැන් දිව්‍ය ලෝකයන්ට පිනක් තිබ්බේ නැහැ. ඒ නිසා අපි දිව්‍ය ලෝකේ උපන්නේ නැහැ. මනුස්ස ලෝකෙ උපදින්න අපිට පිනක් තිබ්බා. ඒ පින නිසා මේ මනුස්ස ලෝකේ ආවේ. හැබැයි මෙබඳු ආකාරයේ විස්තරයක් පුංචි කාලේ අපිට අහන්න ලැබුණාද? කවුරුත් කිව්වද පුතේ මෙන්න මෙහෙම ලෝක තියෙනවා. ඔයාලා නූලෙන් බේරිලා මේ මනුස්ස ලෝකෙට ආවේ. කිව්වේ නෑ. අපි නිකන් ඉස්කෝලේ ගියා.
පොඩි කාලේ අපි හොටු පිහිදාන ලේසුව ගහලා මෙතන කටුව ගහලා මොන්ටිසෝරි එක්කන් ගියා. ඔයගොල්ලෝ මතකද ඒවා? ඊට පස්සේ සාමාන්‍ය පොඩි ඉස්කෝලේ ගියා. ටික ලොකු වෙනකොට තමයි අපිට මේ විශ්වවිද්‍යාලයක් තියෙනවා කියලා අපි දන්නේ. ඊට පස්සේ තමයි මෙහෙ යන්න ඕනේ කියලා අපි හිතට ආවේ. එතකොට ඔයගොල්ලෝ මේ සරසවියට ඇතුළු වෙන්න කල්පනා කළේ ඇත්තම කියනොත් නම් උගතෙක් වෙන්න ආසාවෙන්ද රැකියාවට සුදුසුෙක් වෙන්නද? මොකද්ද? රැකියාවක් ගන්න. සාමාන්‍යයෙන් හොඳ පඩියක් එක්ක රස්සාවක් කරගන්න ලැබෙයි කියන අදහසින්. ඊට එහා එකක් මේ කාලේ මිනිස්සුගේ හිතේ පහළ වෙයි කියලා හිතන්න අමාරුයි. එතකොට ඒ රැකියාව ගන්න මොකටද අපි? දැන් අපිට රැකියාව කරන්න ඕනේ මොකටද? සල්ලි නෑ. රැකියාවක් කිව්වහම ඒ රැකියාවත් එක්ක බද්ධ වෙච්ච වචනේ මොකද්ද? පඩිය. පඩිය කීයක් හම්බ වෙයිද? ෆැසිලිටිස් මොනවද? මොන වගේ දේවල්ද අපිට හම්බ වෙන්නේ? මේ වගේ පොලිමක් එනව නේද? එතකොට අහිංසක තීරීමක් අරගෙන තමයි අපිට පේන ලෝකේ දැන් ඕගොල්ලන්ට පේන ලෝකේ ඕගොල්ලෝ ගත්තේ ඕගොල්ලන්ට හම්බ වෙච්ච බෙස්ට් choice එක. විරුඩ එකක් ඕගොල්ලන්ට නැහැ. ඒක තමයි ඔය ගත්තේ. ඉතින් ඒක කොයි විදියට පාවිච්චි වෙනවද කියන එක දන්නේත් ඔයාලමයි. ඉතින් දරුවනේ ඔහොම ගිහිල්ලා සමහරට මෙතන ඇති පළවෙනි වසරේයි මම දන්නේ කියන්නේ. දෙවෙනි වසරේ, තුන්වෙනි වසරේ, හතරවෙනි වසරේත් ඉන්න පුළුවන්. දන්නේ මම. ඊට පස්සේ විශ්වවිද්‍යාලෙන් පිට වෙනවා. ඒකට අපි මොකද්ද කියන්නේ? අවුට් වෙනවා. විශ්වවිද්‍යාලෙන් පිට වුණාට පස්සේ රස්සාව. සමහර විශ්වවිද්‍යාලයන් අවසාන කාලේ වෙනකොටම part time රස්සාවක් කරනවා. ඊට පස්සේ ඒකට හේතු වෙනවා. ඊට පස්සේ මොකද්ද? බඳිනවා. එහෙම නැත්තම් සමහරුන්ට තියෙනවා මලිලවට උගන්වන්න ඕනේ. නංගිලට උගන්වන්න ඕනේ. සමහර අයට තියෙනවා ගේ හදන්න ඕනේ. මේ වගේ ප්‍රශ්න ටිකක් නැද්ද? තියෙනවා සමහර දරුවන්ට එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඊට පස්සේ ඔන්න බඳිනවා. ඊට පස්සේ Tamanටම කියලා ඉඩමක්. ගියක්. මේවත් එක්ක ඊට පස්සේ යන්නේ. හොඳ රස්සාවක් හම්බුනොත් ඊටත් එහා දෙයක් හිතනවා. වාහනයක්. ඊට පස්සේ ඒ ටික ඉවරුනහම ඊළඟ ප්‍රශ්න ටික එනවා. ළමයි ඉස්කෝලේ දා ගන්න ඕනේ. ළමයින්ට උගන්වන්න ඕනේ. ඒ ප්‍රශ්නත් එක්ක එනවා ඔන්න පවුල් වල ආරවුල්. මොකද්ද සමහර කෙනෙකුට එනවා මට වැඩිපුර හම්බුනේ නැහැ. අක්කට වැඩිපුර දීලා. නැත්නම් මල්ලි වැඩිපුර අරගෙන මල්ලිට ගියේ මං අලුතින් ගියක් හදා ගන්න වෙලා ඔන්න ආයි ප්‍රශ්න ටික එනවා. ඕවත් එක්ක පැටලී යනකොට සමහරවිට හොඳ අය මහා කුණු ලෝභයෝ වෙනවා. Tamanට අතර ලැබිච්ච දෙයින් සත්‍යයක් නොදීපු අය දන් දෙන්නේ නැති අය බිහි වෙනවා. ඊට පස්සේ හොඳ රස්සාවකකට යනවා. සමහරට තමන් මේ අවුරුදු ගාණක් ප්‍රේම සම්බන්ධය ඇති කරගෙන බැඳපු කෙනා මතක නැහැ. ඔන්න ආයතා සම්බන්ධ. මං කිය ඔයගොල්ලන්ගේ අනාගතය ගැන. එහෙම වෙලා ඊට පස්සේ ඇති වෙන්නේ සැක. ඔන්න රණ්ඩු හැමදෑම ගෙදර. ඔහොම වෙලා ඊට පස්සේ ටික ළමයිනුත් හැදෙනවා. දැන් ළමයින්ටත් පේනවා දෙමව්පියන්ගේ ප්‍රශ්න. ඊට පස්සේ ළමයි ලොකු වෙනකොට කියනවා ඔයාගේ තාත්තා මෙහෙමයි. තාත්තා කියනවා ඔයාගේ අම්මා මෙහෙමයි.
ඔහොම ගිහිල්ලා ළමයි ටික ටික ලොකු වෙනකොට මේ ඕගොල්ලෝ දැන් ළමයි ලොකු වෙනකොට ළමයිගේ පස්සෙන් ඉන්නවා. ඔන්න ළමයි බඳිනවා. ඊට පස්සේ ටික කලක් ගියාම ඕගොල්ලෝ පෙන්සන්. ඊට පස්සේ ළමයි කියනවා අම්මේ තාත්තේ මේ බලාගන්න මේ ළමයි බලාගෙන කවුරුත් නැහැ කියනවා. තාත්තා මම වත්තක් ගත්ත බලාගන්න කවුරුත් නැහැ. ඔයා යන්න කියනවා. ඒකට යනවා. දැන් ඕගොල්ලෝ ටික යනකොට සීයලා. ඊට පස්සේ ආයිමත් තිනවා කලින් ආත්ම වෙච්චදී. මොකද්ද? ලෙඩ විලා මැරෙන එක. ඒ වෙද්දි මනුස්ස ලෝකයේ ඕගොල්ලන්ව උපත පිණිස ගෙනාවේ යම් පිනකින් නම් පින පාවිච්චි වෙලා ඉවරයි. මනුස්ස ලෝකයට ආවේ යම් පිනකින් නම් ඒ පින පාවිච්චි වෙලා ඉවරයි. ඒ පින දැන් නෑ ඉවරයි. ඒක යෙදෙව්වා. ජීවත් වෙද්දී රැස්වෙච්ච එකක් ඇද්ද? රසාව කරද්දී, හම්බ කරද්දී, එක්කෝ ආස්වාදයක් පිණිස වින්දනයක් හොයාගෙන යද්දී, විනෝදයක් හොයාගෙන යද්දී, එක්කෝ පරිගැනීමකින්, ඊර්ෂ්‍යාවකින්, තරහකින් කරපු දෙයක් ඇද්ද? ඒ ටික තියෙනවා දැන් හොඳට සෙට් වෙලා. ඊට අමතරව තවත් පෙර ආත්මයේ යම් යම් කර්ම ඇද්ද? ඒවත් උතන්ට එකතු වෙනවා. ඊට පස්සේ මැරෙනවා. මැරුණට පස්සේ ආයෙත් මරෙන්න ඉස්සෙල්ලා අභියෝගේ තියෙනවා. මොකද්ද? මරණින් මත්තේ සතෙක් වෙයිද? මරණින් මත්තේ ප්‍රේත ලෝකයයිද? මරණින් මත්තේ තිරිසන් ලෝකයයිද? අපායයිද? ඒක තීරණය කරන්නේ ඔබ නෙමෙයි. ඔබ මනුස්ස ලෝකෙ ගෙනාවේ යම් තීරකයක් විසින්ද? කවුද තීරකයා? කර්මය. ඒක එතනට එනවා ආපහු. එකම දේ නැවත නැවත හම්බ වෙනවා මේ සසරේ. එකම දේ නැවත නැවත හම්බ වෙනවා. එකම පුරුද්ද නැවත නැවත යෙදෙනවා. එකම දේ නැවත නැවත කෙරෙනවා. මේක අවසානයක් නෑ. එහෙම ආපු ගමනේදී එකම තැනට නැවත නැවත යනවා. එකම විදියට ජීවත් වෙනවා. මේක කොහොමද කියලා කියන්නේ? ඒ කියන්නේ එකම විදියට මේ සිද්ධිය දිගින් දිගටම සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක තරුණ පුතෙක් රජගහනුවර මේ පුතා මහාන වුණා. පැවිදි වුණා. දෙමව්පියන්ට සල්ලි තියෙනවා. ඉතින් පුතා පැවිදි වීම ගැන දෙමව්පිය බොහෝම මේ අකමැත්තෙන් තරහෙන් හිටියේ. රජගහනුවර උත්සවයක් තිබ්බා. මේ උත්සවයේදී මේ දෙමව්පියෝ ගියා. ගියාම මේ දෙමව්පියෝ මේ උත්සවයේ ලස්සනට ළමයි ඇඳගෙන ඇවිල්ලා තරුණ ළමයි නටනවා, සින්දු කියනවා, මේ විනෝද වෙනවා. මේක දැකලා තේ කෑ ගහපු සත්තු මොකද? උන්ට තමයි මොනරු කියන්නේ. මම පොඩි කාලේ ඉස්සෙල්ලාම ඇහෙන එකට මං හිතුවේ වල් බලලු කියලා. හඬ ඇහෙන එකට දන්නේ මොනර කෑ ගැහුවම මං කල්පනා කළා මේ සතා කොච්චර ලස්සනද, හඬ කොච්චර කැතයිද. නේ? ඉතින් මේ ඒ අම්මයි තාත්තයි දෙන්නේ උත්සවයට සහභාගී වෙලා ඉන්නකොට ඒ අම්මට මතක් වුණා පැවිදි වෙච්ච පුතාව. මතක් වෙලා අඬන්න ගත්තා. අඬනකොට එතන හිටියා විසඟනක්.
වෙසගෙන තියුසාවට ලස්සනට ඇඳගෙන ඇවිල්ලා. ඇහුවා අයියා අම්මා අඬන්නේ. අනේ දුව අපේ පුතා අපේ එපා කියද්දී මහාන වුණා. අන්න දැන් ශ්‍රමණ ගෞතමයන්ගේ පිරිස වෙලා ඔය ගෙවල් ගානේ කණ්ඩ හොය හොය ඇවිදිනවා කිව්වා. එතකොට කිව්වා ඒ පුතාටයි මේ දීපල ඔක්කොම තිබ්බේ. එතකොට වෙසගෙන ඇහුවා මං මේ පුතාව ආයෙත් සිවුරු අරවල එක්කන් ආවොත් ඔබ මොකද කරන්න කියලා ඇහුවා. එහෙමනම් දුව මං ඔයාට මගේ කොල්ල බඳලා දෙනවා කිව්වා. මේ දීපලත් ඔයාට කිව්වා. ඊට පස්සේ එහෙනම් මට දැනට කහවණු 5000ක් දෙන්න කිව්වා. මං කරන්නම් වැඩි. මේ දවස්වල කොහෙද ඉන්නේ කියලා පුතා. මේ දවස්වල ඉන්නේ සවැත් නුවර කිව්වා. දැන් ඔන්න සවැත් නුවරට වෙසගෙන ගියා. කුලියට ගියක් ගත්තා. දැන් ස්වාමීන් වහන්සේලා පින්ඩපාත වඩින එකට දානි දෙනවා. ගෙදරින් කෙනෙක් ඇවිල්ලා පෙන්නනවා ආන් අරයා තමයි මගේ පුතා. දැන් මේ පුතා තී පාරේ පින්ඩපාතේ වඩිනවා. දැන් මේ ප්‍රණීත අන්තිමෙන් දාන දීලා වැඳ වැටෙනවා මේ උපාසිකාව. ඊට පස්සේ සෙල්ලම් කරන ළමයින්ට කිව්වා ඒ ළමයින්ට ටොපි දීලා කිව්වා ළමයිනේ හිට අර ස්වාමීන් වහන්සේ වඩිද්දි පාරේ දූවිලි අවසන්ද. ඔගොල්ලෝ ඒක කරන්න කිව්වා. දැන් ඒ ස්වාමීන් වහන්සේ දානෙට වඩිනවා. දූවිලි අවසනවා අර පොඩි උන් ටික. බලන්න ස්වාමීනි මේ ළමයිගේ හැටි මේ ස්තූපුවට වඩින්න අද. ඔන්න දැන් දාන ස්තූපෙදී පූජා කළා. ළමයින්ට ඊට පහවස ටොපි දීලා කිව්වා ළමයිනේ හිට ඔයගොල්ලෝ වතුර ගහ ගන්න කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ එන වෙලාවට. දැන් ළමයි වතුර ගහ ගන්නවා. දැන් මේ මහා සැදැහැවත් උපාසිකාව කෑ ගහනවා ළමයින්ට එළියට බෑ. ළමයිනේ වතුර නොගහ ඉන්න. මේ ස්වාමීන් වහන්සේලා වඩිනවා. අනේ ස්වාමීනි ඇතුළට වඩින්න. ඔන්න ඇතුළට වැඩියා. දානි දුන්නා. දැන් රසයට හදලා දෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේත් අර ආහාරේ රසට හම්බ වෙන නිසා ඒ හරහා තමයි දැන් යන්නේ පින්ඩපාතේ. ඊළඟ දවසේ කිව්වා ඕගොල්ලෝ හොඳට තවත් වතුර ගහ ගන්න. ඊට පස්සේ එදත් කිව්වා බලන්න ස්වාමීනි මේ ළමයිගේ හැටි මේ නැහැදිච්ච කොල්ලෝ. අනේ ස්වාමීනි උඩ තට්ටුවට වඩින්න කිව්වා. උඩ තට්ටුවට එක්කන් ගියා. දානි දුන්න. දීලා කිව්වා ස්වාමීනි මං අපේ ගෙදර එකම කෙල්ල. වෙන කවුරුත් නැහැ. ඔබ වහන්සේ දැක්ක දවසේ ඉඳලා මට හිතුණානේ මේ වගේ ස්වාමීන් මට ඇත්නම්. මම මේක හිතේ තින්නේ මම අද මේ දානෙන් ප්‍රාර්ථනා කරන්නේ ඔබ වහන්සේට මට ලැබේවා කියලා. අර භික්ෂුවගේ ඔළුව අවුලුණා. දැන් සවැත් නුවර ජේතවනාරාමයට වැඩියා. වැඩලා දැන් ඉඳලා මේ පාරේ පින්ඩපාත යන්නේ නැහැ. නමුත් දැන් අරක හිත ඇතුලේ රැවුදිනවා. බම් භාවනාවට වාඩි වෙච්ච ගමන් අර උපාසිකාව කියපු දේවල් ඒ උපාසිකාව දම් බෙදද්දි වලලු සද්දේ ඒ උපාසිකාව දාන බෙදද්දි ලං වෙද්දි තියෙන සෙන්ට් සුවඳ මෙව එන්න ගත්තා ඔළුවට. ඉතින් මේ කල්පනා කර කර ඉන්නවා. අනේ මේ දැන් මම මොකද කරන්නේ? මං හරි ශ්‍රද්ධාවෙන් පැවිදුනේ. දැන් මම මොකද කරන්නේ? දැන් මොකද කරගන්න බෑ. දැන් දාන වළඳන්නත් බෑ. කිට්ටු වුණා. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ගාවට මේ භික්ෂුව එක්කන් ගියා. එක්කන් ගිහලා කිව්වා ඇයි භික්ෂුව මොකන්ද මේ උනේ කියලා. අනේ ස්වාමීනි මෙන්න මෙහෙම දෙයක් කියලා කිව්වා. කිව්වා මේ භික්ෂුව පිරාත්මිත්වයේ ගෑණි ඕකම කළා කිව්වා. ඒ මොකන්ද කියලා ඇහුවා. භික්ෂුව පිරාත්මි ඔබ මුවෙක් කිව්වා. ඔබ ලස්සන මුවෙක් කිව්ව රත්තරන් පාට. රජමාලිගාවේ බිසවට ඕනෝනා කිව්වා මේ මුවා ගැන ආරංචි වෙලා මුවාව ඇති කරන්න ගන්න. කිසි කෙනෙකුට මුවා අල්ලන්න බෑ. ඊට පස්සේ
ඔය වැද්දන්ට අල්ලන්නත් බෑ විදිල්ල වගේ දුවනවා. ඊට පස්සේ කිව්වා ඒ බිසව කිව්වා හරි මං අල්ලගන්න මට මීපැණි අලුත් තනකොළයි ගෙනින් කිව්වා. මුවා ඉන්න තැන්වල මීපැණි තවරපු තනකොළ දැම්මා. දැන් අර මුවාට මීපැණි තනකොළ කද්දි මීපැණි කැවුණා. දැන් පැණි රස තනකොළ හොයනවා. දැන් අර පේන්න ටිකක් දාලා යනවා. ඊට පස්සේ ඒක කෑවා. මුවා කොච්චර රසයට ගිජු වුණාද කියන්නේ. අන්තිමට තනකොළ දදා මුවාව පාරේ අරන් එනවා. අර බිසව මාලිගාවටම අරගෙන ආවා. අරන් ඇලුව ඔන්න විදිල්ල වගේ දීපු මුවා මං අල්ලපු හැටි කිව්වා. ඔය ගෑණි කිව්වා ඔය එකම විදියට කෙරෙනවා විවිධ නම් වලින්. එකම විදියට සිද්ධ වෙනවා විවිධ සිදුවීම් වලින්. එකම විදියට හම්බ වෙනවා විවිධ රූපෙන්. එතකොට අපිට හොයන්න පුළුවන්ද මේක? අපිට හොයන්න බෑ. අපිට හොයන්න ප්‍රඥාවක් නැහැ. ඔබට එකම දේ සිද්ධ වෙන ලෝකෙක නම් මේ සසර තියෙන්නේ එකම දේ සිදුවීම දිගටම වෙයි. එකම අනතුරේ වැටීම දිගටම වෙයි. එකම ගුටිය කෑම දිගටම වෙයි. ඉතින් ඒකේ මග ඇරලා පැනලා යන්න පුළුවන් ක්‍රමයක් මේ ලෝකේ නැහැ. එකම ස්වභාවය තියෙන්නේ. ඉතින් මේ නිසා නිබඳ ස්වභාවයකින් යුතු ජීවිතයක් කියලා බුද්ධ දේශනාවකින් තොරව අපිට දැනගන්න විදිහක් නැහැ. කිසිම විදියක් නැහැ. පෙර ආත්මේ පුරුදු කරපු දේවල් මේ ආත්මෙත් එනවා. ආත්ම ගානක් පුරුදු කරපු දේවල් එනවා. ඒ පුරුදු කරපු දේවල් ඇතුලේ සමහරුන්ගේ හිත බැඳෙනවා රූපෙට. තමට ඒගොල්ලෝ මේ ජීවිත චිත්‍රයෙන් ඇඳලා ඉන්නවා. රූප බල. සමහරුන්ගේ හිත බැඳෙනවා ශබ්දයට. මේ ජීවිතේ සින්දු කියනවා. මියුසික් බාන්ඩ් වාදනය කර ඉන්නවා. සමහරුන්ගේ සිත බැඳෙනවා සුවඳට. එක්ක මේ ජීවිතේ සෙන්ට් වර්ග හදනවා. සුවඳ වර්ග හදනවා. සමහරුන්ගේ හිත බැඳෙනවා රසයට. මේ ජීවිතේ හෝටල දානවා. කෑම උයනවා. සමහරුන්ගේ ජීවිත බැඳෙනවා පහසට. මේ ජීවිතේ රෙදි කඩ දානවා. කොට්ට මෙට්ට හදනවා. සමහර ජීවිත තියෙනවා හිත ඉන්නවා. ඒගොල්ලෝ මේ ජීවිතේ නවකතා ලියනවා, කෙටි කතා ලියනවා, කවි ලියනවා. මේ ඔක්කොම මොනවද මේ ඉන්නේ? සසරේ පුරුදු. නමුත් කවුරුත් දන්නවද මේ සසරේ පුරුදු මේ ඉන්නේ කියලා? කවුරුත් දන්නේ නැහැ. ඒ වගේ පුරුදු ගොඩාක් එක්ක තමයි මේ අපි එක එක්කෙනා ඉපදලා ඉන්නේ. දැන් ඔබට මේක තවදුරටත් කිව්වොත් කලින් ජීවිතේ දුෂ්ටකම් කරපු එක්කෙනා මේ ජීවිතේ මොකක් කරාවිද? මේ ජීවිතේ දුෂ්ටකම් කරනවා. කලින් ජීවිතේ පණින්ට පෙර සිතා නොබැලූ කෙනා මේ ජීවිතේ පණින්ට පෙර සිතා බලයිද? නෑ. මේ ජීවිතේත් ඒක කරනවා. කලින් ජීවිතේ හිතාමතා වැඩ කරපු එක්කෙනා මේ ජීවිතේ හිතාමතා වැඩ කරනවා. මේ වගේ මේ ජීවිතය කියලා කියන්නේ දරුවනේ පුරුදු ගොඩාක්. එතකොට වරින් වර පුරුදු මේ අපි ලබන ආත්ම භාවයට යනවා. දැන් මොන මනුස්ස ලෝකයේ ඇවිල්ලා අපි. ওই ඉතිහාසයක් මනුස්ස ලෝකයේ අපිට තියෙනවා කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඉතින් මේ ලෝකෙ මොනතරම් නොයෙක් වර්ණනා විශේෂ කතාබස් කළා. මේ මං හිතන්නේ ගොඩාක් විට වේ සරසවියේ ගත කරන අවුරුදු 2-3 තුල තරම් වචන වලට රැවටෙන
අවස්ථාවක් තියෙයි කියලා මං හිතන්නේ ජීවිතේ. එච්චර අපි ලෝකේ පුහු මානෙන් යුතු වචන වැඩිපුර දාන ලෝකයක්. ඒ ලෝකෙ මං හිටපු නිසා මං දන්නවා. ඒ නිසා මේ එබඳු ලෝකෙක කාලයක් ගෙවලා ඊට පස්සේ ඒ ලෝකෙන් සමුගත්තට පස්සේ අපි අර ප්‍රශ්න ටික හිටිනවා. අනාගතයේ කැමති ඊට පස්සේ Tamanට තනක් ලැබෙනවා නම් Tamanගේ නම කියනවා නම් Tamanට සලකනවා නම් ඊට පස්සේ ඕට තමයි ඇදලා යන්නේ. ඔහොම ගිහිල්ලා මං කිව්වේ මරුණට පස්සේ ආයෙත් මෙයා වෙලා යනවා. ආය අපාය යන්න ඕන තරම් ඉඩ තියෙනවා. ඒකෙන් හිත පුරුදු වෙනවා තියෙන රටාවේ ඒක එහෙම වෙන්නේ නැත්තම් ඒක විශේෂ එකක්. ඉතින් දරුවනි මම ඔබට අද තව කාරණයක් කියන්න කල්පනා කළේ මේ ගුල් ඉගෙන ගන්න ළමයි නිසා. බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් උන්වහන්සේගේ ශ්‍රාවකයෝ බලන කෝණේ අපි බලන කෝණයට වඩා වෙනස්. මම ඉස්සෙල්ලා කියන්නම් උන්වහන්සේගේ ශ්‍රාවක වූ මුගලන් මහරහතන් වහන්සේගේ සිද්ධියක්. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඔබ අහලා ඇති. උන්වහන්සේ ගොඩාක්ම දක්ෂ වුණේ මොකේටද? ඉරිදි බලයට. උන්වහන්සේගේ ඉරිදි බලය දෙවෙනි උනේ කාගේ ඉරිදි බලයටද? බුදුරජාණන් වහන්සේගේ ඉරිදි බලයට විතරයි. උන්වහන්සේට තිබුණා ඒ ශ්‍රාවකයන්ට පිළිටන අර අනුකම්පාව. ඒකයි ගොඩාක් විට දිවි ලෝකවල ගිහිල්ලා දිවි ලෝක චාරිකාවේ වැඩලා ඒ විස්තර මේ ආයවිදින් ශ්‍රාවකයන්ට වදාළේ. උන්වහන්සේ ඉතින් ඒ කාලේ ධර්මයේ කියනකොට කවුරුත් දුප්පත් පොසත් ભેදයක් නැහැ. කුලමල ભેදයක් නැහැ. කාටත් පොදුවේ ඇහෙනවා. තරුණ දරුවෙක් හිටියා, තරුණ පුතෙක් හිටියා. ඒ පුතා හරක් බලන කොළුවෙක්. දවසක් මේ තමන්ගේ ගව පට්ටියත් අරගෙන දක්කගෙන පාරේ යද්දී මුගලන් මහරහතන් වහන්සේ වඩිනවා. වඩිනකොට මේ තරුණයා කල්පනා කළා අනේ අද පුදුම දවසක්. මුගලන් මහරහතන් වහන්සේ පින්ඩපාත වඩිනවා මං ඉස්සරහා. අද හරි පින්වන්ත දවසක්. අද මට දෙන්න දෙයක් තියෙනවා. වෙනදට මං හිස් අතින් උන්වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. මං අද උදේට කාපු නැති නිසා දවල්ට කන්න මං පිට්ටු දෙකක් අරන් ආවා. මං අද මේක නොකා උන්වහන්සේට පූජා කරන්න ඕනේ කියලා මුගලන් මහරහතන් වහන්සේට පූජා කළා. උන්වහන්සේ පින්ඩපාතේ අරගෙන පොඩි දුරයි වැඩි කෑ ගහගෙන වැටෙනව ඇහුණා. බැලුවාම අර ළමයා. උන්වහන්සේ හැරිලා ආවා. බැලුවා. එතනින් නයික් යනවා. එනම් මේ මොකද්ද වෙලා තියෙන්නේ? නයා දෂ්ට කළා. එතකොට මේ ළමයා වැටිලා මුගලන් මහරහතන් වහන්සේ දිහා බලනවා. උන්වහන්සේ ඉස්සරහට වැඩියා. එතනම වාඩි වුණා. වාඩි වෙලා අර ළමයා පූජා කරපු පිට්ටු වළඳනවා. ඒ ළමයා ඒක දිහා බලාගෙන ඇස් දෙක පියාගත්තා. මරුණා. ඔන්න සිද්ධිය. මුගලන් මහරහතන් වහන්සේ ඊට පස්සේ නැගිටලා වැඩියා. අද ලෝකේ ඒ ලෝකේ විශාල වෙනසක්. අද ලෝකේ නම් කියන්නේ හාඳුරන්නේ මාව විදික්කාවට එක්කන් යන්න. වෙයිද නැද්ද? මිනිස්සුත් බණී මහ ලොකුවට පින්ඩපාත ගත්තා. පුට්ට මැරෙන්න ඉස්සෙල්ලා බේර ගන්න එපා.
ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ චාරිකාවේ වඩිද්දී මෙන්න ලස්සන දිව්‍ය විමානයක දිවි පුත්‍රයෙක් ඉන්නවා. ඇවිල්ලා වන්දනා කරලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේට මාව මතකද? කවුද කියලා ඇහුවා. අර පිට්ටු දෙකක් පූජා කළා අර නයික් ගහලා වැටුණු කොළුවා. මතකයි කිව්වා. ඔබගේ ආයුෂ එදා ඉවර වෙනවා කියලා මම දැනගෙන ඒ නිසා මං ආවේ කිව්වා. අද ලෝකේ එහෙම එකක් නැහැ. ඔබ බේරගන්න මං ආවේ කිව්වා. අද ඔබ මේ සැප විඳින්නේ ඒ පිට්ටු දෙකෙන් කිව්වා. එතකොට බලන්න මේ ශ්‍රාවකයන් ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු ශ්‍රාවකයන් කල්පනා කරන රටාව. ශාස්ත්‍රුන් වහන්සේ හිටපු රටාවයි. බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල වැඩ සිටියේ බරණැස. උන්වහන්සේ බැලුවා උදේ පාන්දර කාටද මං පිට වෙන්නේ. එදා පේනවා උන්වහන්සේට තව පොඩ්ඩකින් තරුණියෙක් කුළු ගැටෙක් ගුරු පඬුරුත් අරගෙන උක්කට්ටා කියන නුවරට යන පාරේ යනවා. ඒ ළමයාගේ ආයුෂ ඉවරයි. අද මැරුම් කනවා. හැබැයි ඒ ළමයා දැන් යන විදිහට මැරුණොත් අපායයි. බේරන්න පුළුවන් ඒ ළමයාට සිත සතුට ඇති කළොත්, පැහැදීම ඇති කළොත්. ඊට පස්සේ ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ ඉරිදීන් වඩිනවා. ඒ උක්කට්ට රජගහනුවරදල උක්කට්ට යන පාරේ පැත්තකින් උන්වහන්සේ වැඩ ඉන්නවා. ඉන්නකොට මොන්නේ කොළුවෙක් එනවා පාරේ මල්ලකුත් එල්ලගෙන. බුදුරජාණන් වහන්සේ අහනවා චත්ත මෙහෙන්ද කිව්වා. කියා වාඩි වුණා. ආමේ සමන ගෞතමයන් වහන්සේ නෝයි. ඊට පස්සේ वो චත්ත ඔයා කොහෙද යන්නේ මේ? ස්වාමීනි මම මේ ගුරු පඬුරුත්තර තක්සශිලා යනවා. ඔයා පන්සිල් රකින්නවද? ස්වාමීනි මොනවද පන්සිල් කියන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ පන්සිල් තියරුවා. චත්ත සතුම් මරීමෙන් වළකින් නැතුව ඉන්න එක සීලයක්. සොරකම් නොකිරීම, දීපු නැති දෙයක් ගන්න එක. දීපු නැති දෙයක් නොගන්න එක. ගන්න එක නෙමෙයි, නොගන්න එක සීලයක්. වැරදි කාම සේවනයේ හැසිරෙන්නේ නැති එක සීලයක්. බොරු නොකියන එක සීලයක්. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන එක සීලයක්. කියලා සිල්පද පහ විස්තර කළා. විස්තර කළාම අනේ ස්වාමීනි මම මේක දැනගෙන හිටියේ නෑ කිව්වා. එහෙනම් චත්ත ඔබ මේ සිල්පද පහ පුරුදු කරන්න කිව්වා. ඔන්න දැන් මේ ළමයා සිල්පද පහ සමාදන් වුණා. ඒ ළමයා දන්නවද තව ටිකකින් එයා මැරෙනවා කියලා? එයා දන්නේ. ඊට පස්සේ ඇහුවා චත්ත ඔයා දන්නවද බුදුගුණ මෙනෙහි කරන්න? අනේ නෑ ස්වාමීනි කිව්වා. එහෙනම් මම ඔයාලට මේ ගාථා 3ක් උගන්වන්නම්. ඒක මෙනෙහි කරන්න කිව්වා. ආයෙ කිව්වා. ගාථා 3 ඔබ දන්නවා. මොකද්ද පළවෙනි එක? යෝ අදතං පවරෝ මනුජේසු. ඒකේ වචනේ ඉන්නේ යෝ වදතං පවරෝ මනුජේසු. අපි පොඩි කාලේ කියන්නේ කොළු කාලේ යෝ වදතං පවරෝ මනුජේසු කියලා. ඕගොල්ලොත් මං හිතන්නේ පුරුදු වෙලා ඇත්තේ එහෙමයි. යෝ වදතං පවරෝ මනුජේසු. මනුජේසු කියන්නේ මනුජ කියන්නේ මිනිසයාට. මිනිසයාට කියන පාලියෙන් කියන නමක් මොකද්ද? මනුජ. මනුජේසු කියන්නේ ඒක ආධාර විභක්ති බහුවචනය. මිනිසුන් අතර මනුජේසු.
එතකොට ඒසු කියන ප්‍රත්‍යක් එකතු වීමෙන් ඒ වචනේ හැදෙන්නේ. මනුජ ඒසු, මනුජේසු. මනුස්ස ඒසු, මනුස්සේසු. එහෙමයි දෙන්නේ. ඒතර මනුජේසු පවරං කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ, උතුම්. වදතං කියන්නේ කියන අය. යෝ වදතං පවරෝ මනුජේසු මිනිස්යන් අතර කතා බස් කරන යම් උතුම් එක්කෙනෙක් ඇද්ද ශාක්‍ය මුනි. ශාක්‍ය මුනි කිව්වේ ශාක්‍යයන්ගේ මුනිවරයා. උන්වහන්සේ කාගේ මුනිවරයාද? ශාක්‍යයන්ගේ මුනිවරයා. අපි ශාක්‍ය තමයි. ඔයගොල්ලෝ දන්නවද අපි ශාක්‍ය බව දන්නේ නැද්ද? සිංහල කියන ජාතිය දියුණුනේ බද්දකච්චානා කියන ශාක්‍ය කුමාරගෙන් පස්සේ. ශාක්‍ය මුනි භගවා කතකිච්චෝ. කිච්ච කියලා කියන්නේ කළ යුතු දේ. කත කියලා කියන්නේ කරන ලද්දේ. කළ යුතු දේ කරන ලද්දේ. මොකද්ද කළ යුතු දේ? සත්‍ය අවබෝධය. කරන ලද්දේ කියන්නේ ඒක කළා ඉවරයි. ශාක්‍ය මුනි භගවා කතකිච්චෝ. පාරගතෝ. පාරගතෝ කියන්නේ අපි මේ ජීවත් වෙන පැත්තට කියන්නේ අපාර කියලා. මොකද්ද අපි මේ පැත්තට කියන්නේ? අපාර. අපාර කියන්නේ මෙගොඩ. අපි ඉන්නේ මෙගොඩ. පාර කියන්නේ එගොඩ. පාරගතෝ එගොඩ ගියේ. එතකොට එගොඩ යන්න නම් අපි මෙගොඩ ඉන්න නම් ඒක මැද්දේ මොකක් හරි තියෙන්න ඕනේ. ඒක මැද්දේ තියෙන විශාල සැඩ පහරක්. ඒ සැඩ පහර කෙලෙස් වලින් හැදිච්ච එකක්. එක්ක දෘෂ්ටි වලින් හැදිලා තියෙන්නේ. ඒ සැඩ පහර. එක්ක උපතින් හැදිලා තියෙන්නේ. එක්ක අවිද්‍යාවෙන් හැදිලා තියෙන්නේ. මේ කියපු ඕගයෙන් ඈතර වීම. ඈතර පාර කියලා කියන්නේ ඈතර එගොඩ. මම කියන්නේ එගොඩ කියලා. එගොඩ මොකද්ද තියෙන්නේ? දැන් මෙගොඩ නම් අපි ඉන්නේ. එගොඩ මොකද්ද තියෙන්නේ? නිවන. එගොඩට කියන්නේ නිවන. පාර කියලා කියන්නේ එගොඩ. ඈතර. නිවන. එගොඩ ගියා කියන්නේ නිවන් දැක්කා කියන එක. පාරගතෝ බලවිරිය සමංගී බලයෙන් වීරියෙන් යුක්තව ඈතර වූ තං සුගතං සරණත්ථ මුපේමි. ඒ සුගතයන් වහන්සේ ආදරයෙන් වඳිමි. මේක ඉගෙන ගන්න කියලා කිව්වා. කාටද? චත්ත මානවකයාට. යෝ අද්දතං පවරෝ මනුජේසු ශාක්‍ය මුනි භගවා කතකිච්චෝ පාරගතෝ බලවිරිය සමංගී තං සුගතං සරණත්ථ මුපේමි. දැන් සිංහලෙන් කියන්නේ මං කිව්වම කතා කරන මිනිසුන්ට උතුම් වූ ශාක්‍ය මුනි භගවත් මුනිඳුන් වූ බුදු කිස නිම කළ බලවෙර පල කළ සසරින් එතරට වැඩිනි දුකානන් සුගත තථාගත බුදු සමිදානන් සාදරයෙන් මම සරණ යමි. සාදු
ඉතින් දරුවනි අපි හැමෝටම ඒ ශාක්‍ය මුනීන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේව සරණ යන්න ලැබුණා. සමහර විට මේකේ එච්චර වටිනාකමක් ඔබට නොතේරෙන්න පුළුවනි. ඇයි පුංචි කාලේ ඉඳලා මේ බුද්ධං සරණං ගච්ඡාමි කියන එක ඇහුණු නිසා. එතකොට හිතෙන්න පුළුවන් මේක සාමාන්‍ය දෙයක් කියලා. මේක සාමාන්‍ය දෙයක් නෙමෙයි. අසාමාන්‍ය දෙයක්. මේක ආශ්චර්ය දෙයක්. ආශ්චර්ය කියන වචනේ තේරුම ඊ타ත්ම කලාතුරකින් කියන එක. මේක ඊ타ත්ම කලාතුරකින් කෙනෙකුට ලැබෙන එකක්. අద్භූත එකක්. අద్භූත කියන්නේ හැමතැනම සිද්ධ වෙන්නේ නැති එකක්. එතකොට මේ ආශ්චර්ය අద్භූත දෙයක් බුදු කෙනෙක් සරණ යන්න ලැබීම. දැන් ඕගොල්ලෝ ඔයාලා වටිනාදී හැටියට නොවටිනාදී හැටියට ලෞකික දේවල් ගැන දන්නවනේ. දැන් අපි ගත්තොත් කවුරු හරි කෙනෙක් ඕගොල්ලන්ට එක gift එකක් දෙනවා. හොඳට ඩයමන්ඩ් අල්ලපු ලස්සන රත්තරන් මාලයක් දෙනවා කියමු. ඒක ඔයගොල්ලෝ දැක්ක ගමන් ඒක වටිනවා කියලා හඳුන ගන්නවනේ. වටිනවා කියලා හඳුනගත්තු ගමන් මේ ලෞකික දේ පරිසම් කරනවද නැද්ද? ඒක සොරහතුරන්ට සාධාරණ නැද්ද? සොරසතුරන්ට සාධාරණද නැද්ද? සාධාරණයි. ඊළඟට ඒක අනිත්‍ය ධර්මයට සාධාරණ නැද්ද? සාධාරණයි. ඊළඟට තමන් ජරා මරණ වයසට යනකොට ඒක තමන්ගෙන් කවුරු හරි ගන්නවද නැද්ද? ගන්න ජරා මරණයට සාධාරණයි. එක අම්මා කෙනෙකුයි දුවෙකුයි දෙන්නම ටීචර්ස්ලා බොහොම අමාරුවෙන් ඉතින් අය අරගෙන ඉඩමක් ගත්තා. ලස්සන ගේ පොඩ්ඩක් හැදුවා. මේ දෙන්නට දරුවෙකුත් හිටිය දුවෙකුත් බැන්දා. බන්දලා දුන්නා ඒ දුව. බැන්දලා ඒ දුව වෙනම ගියා ඒ මහත්තයාගේ පැත්තේ. ටික කාලෙකින් පස්සේ මහත්තයා මේ දුවට ගහනවා. ඉඩම ලියලා දීපන් කියලා. දැන් දෑවැද්දට සල්ලි දීලා. ඊට පස්සේ මේ දෙමව්පියෝ ජීවිත භුක්තිය තියාගෙන ඉඩම ලිව්වා. ඊට පස්සේ දවසක් අඬාගෙන ඇවිල්ලා දුව කියනවා අම්මේ හරියන්නේ නැහැ. මේ මිනිහා මට ආයෙ ගහනවා. ජීවිත භුක්තිය තියලා ලියන්න එපා කියනවා. ලියලා දෙන්න එපා කියනවා. සම්පූර්ණ පවරන්න කියනවා. දැන් අර අම්මයි තාත්තයි දෙන්න ඉඩමයි ගේ දැන් එක දුවයි එක දරුවා. ඒ දැන් දරුවගේ නමට නෙමෙයි දෙන්න කියන්නේ අර බෑනගේ නමට ලිව්වා. ටික දවසයි ගියේ ඉඩම විකුණුවා. ඉඩම වික්කා. ඒ අම්මයි තාත්තයි දෙන්න කුලී ගේකට ගියා. මට දවසක් කී දෙන්න ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි අපිට වෙච්ච දේවල් අපිට පිස්සු හැදෙනවා කිව්වා මේ ධර්මයේ නොතිබුණා නම්. ආස කරපු වටිනා කියපු දේවල් අතර එකක් දරුවා බන්දලා දුන්නා ගියා. ඉඩමයි ගියා. පෙන්ෂන් එකෙන් එළියට බැස්සා. ඊට පස්සේ මම දන්නේ නැහැ විස්තර ඒගොල්ලන්ගේ මොකද උනේ කියලා. ළඟට ගත්තු හැම ලෞකික දෙයක්ම සීමිත කාලෙකින් අපිට අහිමි වෙනවා. දැන් ඔයගොල්ලෝ නිකන් හිතන්න පුංචි කාලේ ආස කරපු ඇඳුම් ලස්සන ඇඳුම් ඉලලා රණ්ඩු කරලා තියෙනවා. සපත්තු ඉලලා රණ්ඩු කරලා තියෙනවා. මාල වල් රණ්ඩු කරලා තියෙනවා. ඒකක්වත් දැන් තියනවද? නෑ. පුංචි කාලේ ආස කරපු දේවල් වෙච්ච දෙයක් නෑ. මොකද්ද උනේ කියලා මතකත් නෑ. දන්නේත් නෑ.
දැන් තියෙන ඉවටත් ඒක වෙනවා. ඉතින් එහෙම වෙන්නේ නැති මොකද්ද? බුදුරජාණන් වහන්සේ සරණ යාම. බුදුරජාණන් වහන්සේ සරණ යාම මේ ලෝකේ ලැබෙන සියලු ලෞකික දේට වඩා අග්‍රයි. ඒ නිසා ඔබ වයස තරාතිරම හිතන්න එපා. ඒක අදාළ නැහැ. වයස තරාතිරම හිතන්න එපා. කොටින්ම කියන්නේ බලන්න කල්පනා ජීවිතවල හැටි ඊයේ අපි ආවේ මං හිතන්නේ වලස්මුල්ල පැත්තෙන්. එනකොට මෝටර් බයික් දෙකක්. බයික් එකක ළමයි දෙන්නෙක් ඉන්න පුතාලා දෙන්නෙක් ඊළඟ පුතාලා දෙන්නෙක් පිඹගෙන එනවා. දැන් මේ දෙන්න ෆෝන් ගහගෙන පිඹගෙන එනවා. විට්ටු දාගෙන යනවා. මං ඉතින් මේ වාහනේ එළුණු පුතාලිකව බලන්න අර ළමයි ඉස්සු වගේ යන හැටි මේ මොනව කරගන්නද කියලා. අනේ අපි කිලෝමීටර් මං හිතන්නේ 3ක් 4ක් යන්න හප්ප ගත්තා. අපි යනකොට බයිසයිකල් දෙක දෙපැත්තේ එක ළමෙක් වැටලා ඉන්නවා පාරේ. මොකද්ද මේ කාටද පෙන්වන්න හදන්නේ? මොනවද පෙන්වන්න හදන්නේ? ඉතින් සරණ යෑම බුදුරජාණන් වහන්සේව සරණ ගියාට පස්සේ දැන් වටිනා දෙයක් අතට හම්බ වුණත් මං කිව්වා ඩයමන්ඩ් වල මාලයක් වෙන්න පුළුවන්, මුද්දක් වෙන්න පුළුවන්, වල්ලක් වෙන්න පුළුවන්, හොඳම විදිහේ ඔර්ලෝසුවක් වෙන්න පුළුවන්, හොඳම විදිහේ ෆෝන් එකක් වෙන්න පුළුවන් කියමු. දැන් සමහර ගොඩාක්ම ආදරේ ෆෝන් එකටනේ. ඒව නැත්තම් ගොඩාක්ම ආදරේ කම්පියුටරයට. Apple වර්ගයේ එහෙම නැත්තම් හොඳම වර්ගයේ මොනවා හරි හම්බුණා කියමු. ඊට පස්සේ අත ගගා ඉන්නේ මොකද්ද? මේ හම් වෙච්ච කෙනේ අතරම් බලනවා, ඒක හැඩ බලනවා, ඒක ආයෙ බලනවා. මම දැකලා තියෙන පාරේ ළමයි කම්පියුටර් මෙහෙම දිහා බලන් ඒක දිහා hina වෙවි ඉන්නවා. අත ගගා ඉන්නවා. එතකොට ආශ කරන දේ නැවත නැවත බැලීම අපේ හිතේ තියෙන දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේ යමෙක් ආදරෙන් සරණ ගියා නම් ආදරේ කරපු දේ නැවත නැවත බලන්න ඕනේ. ඒ තමයි මම සරණ ගියේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ කිබඳු කෙනෙක්ද? මාගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ කෙසේද? මාගේ ශාස්ත්‍රුන් වහන්සේ කිබඳු වූ අසිරියකින් යුක්තද? තමන් ආදරය කරපු දෙය නැවත නැවත බලනවා. ඒකට තමයි සාදරයෙන් මම සරණ යමි කියන්නේ. ඔගොල්ලෝ අද ඉඳලා සාදරයෙන් සරණ යන්න. මම හරි සතුටුයි මගේ මේ මනුස්ස ජීවිතය ගැන. මම සාදරයෙන් සරණ ගියා. මම නැවත නැවත බලනවා. බුද්ධ දේශනා නැවත නැවත කියවනවා. මම තනියම කියනවා. දේශනා කියලා සමහර අවස්ථාවල ඔහු ආශ්චර්යයි. ඔහු අద్భుතයි මේ කියලා. මම මටම කියා ගන්නවා. ආදරය කරපු දේ, ආස කරපු දේ හරි විදිහට බලන්න. මම ලෞකික දෙයකට ආදරය කරා නම් ඒක මමත් නොදැනී මගෙන් අයින් වෙලා යනවා. ලෞතුරු දෙයකට ආදරය කරාම ඒ ලං වෙනවා. ඒක හරි අසිරිමත් දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ චත්ත මානවකට කියනවා චත්ත ඔබ ධර්මයේ ගැන මතක තියාගන්න. ධර්මයේ සරණ යන්න කියනවා. එහෙමයි ස්වාමීනි කියනවා. ධර්මයේ සරණ යනවා. රාග විරාග මනීජ මසෝකං ධම්මම සංඛත මප්පටිකූලං මధుරමිමං පගුණං සුවිභත්තං ධම්මමිමං සරණත්තමුපේමි. රාග විරාග කරනවා.
මේ ලෝකෙ වෙන කිසිම දෙයකට බැරි එකක්. සාමාන්‍යයෙන් අපේ හිතේ තියෙන රාග විරාග වෙන්නේ බැට කාලා, ගුටි කාලා. කොහොමද වයසට ගියාම හොඳටම කොණ්ඩේ ඉදෙනවා. ආය උකට ඇලුම් කරන්න බෑ. ඉතින් අතාරිනවා රාග විරාග. හැම රැලි ගහලා නිකන් මොකද්ද වෙනවා? අතාරිනවා. ටටික ඔක්කොම නැතු යනවා. මේ මැද හිටපු එක අතාරිනවා. ලස්සන ඇඳුම් ආශ කරන දැන් අඳින්න බෑ. අතාරිනවා. ඒ රාග විරාගي උඩින් ගුටි කාලා. මෙතන කියන එක එහෙම එකක් නෙමෙයි. රාග විරාගා චේතු විමුක්ති. සිතින් ලබන විමුක්තියක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ පුරුදු කරලා ඒ පුරුදු කරන ධර්මයේ තුලින් සිතේ කෙලෙසුන් සංසිඳවනවා. නීවරණ යටපත් කරනවා. සමාධිය දියුණු කරනවා. ධ්‍යාන උපද්දවනවා. ඒ චිත්ත සමාධිය තුල තියෙන්නේ විරාගය. යම් රාගයක් තිබ්බද ඒක දුරු වෙච්ච සමාධියක්. ඒක රාග විරාග. නමුත් මේ ලෞකික දෙයටත් කියනවා විරාග ධම්මං කියලා. විරාග ධම්මං කියන්නේ ඇල්ම දුරු කළ යුතු ස්වභාවයෙන් යුක්තයි කියන එක. විරාග ධම්මං කියන්නේ. ඇල්ම දුරු කළ යුතු ස්වභාවයෙන් යුක්ත දෙයට ඇල්ම කර කර හිටියොත් විඳවන්න ඕනේ. ඇල්ම කර කර හිටියොත් විඳවන්න ඕනේ. ඇල්ම දුරු කළ යුතු ස්වභාවයෙන් යුතු දෙයට. මට මතකයි දවසල මම කොළඹ ඉන්න කාලේ එක ගෑනු දරුවෙක් යාගේ යාළුවෙක් එක්කන් ආවා. ඒ ළමයා මේ බලාගත්තොත් බලන් ඉන්නවා. ඊට පස්සේ මං ඇයිදුව කියලා. ඊට පස්සේ අඬන්න ගත්තා. දැන් අඬනවා කියන්නේ මෙහෙම ඉන්නවා මේ කඳුළු වැක්කිරෙනවා. ඊට පස්සේ කිව්වා මෙහෙමයි අනිත් එක නැකුවා මේ නංගීට එයා බඳින්න හිටියේ මේ යාගේ මේ පිරිමි ළමයා ක්‍රියාන්විත රාජකාරියේදී මැරුණා කිව්වා. මරුණට පස්සේ දාගල මෙයා මෙහෙම තමයි කිව්වා. ඊට පස්සේ මං ඇහුවා මේ දූ දැන් කියන්න ඕම කල්පනා කරලා වැඩක් නැහැ. ඔය මේ මැරිච්ච දැන් මේ පුතත් එක්ක යාළු වෙලා කොච්චර කල්ද කියලා ඇහුවා. අවුරුදු 4යි කිව්වා. මං කෝ අවුරුදු 4ට කලින් ඔයා මෙහෙම අඬන්න හිටියද කියලා ඇහුවා. නෑ කිව්වා. මම අවුරුදු 4ට ඉස්සර වෙලා ඉස්සෙල්ලාම මෙයා දැක්ක දවසේ ඔයාගේ හිතේ ආදරය හටගත්තා කිව්වා. එදා මෙයා දන්නවාද මෙයා අවුරුදු 4කින් මැරෙනවා. ඊට පස්සේ මම මෙයා වෙනුවෙන් මෙහෙම අඬ ඉන්නවා කියලා. ඔයා දැනගත්තා නම් ඔයා මේ ආදරය කරයිද කියලා ඇහුවා. අනේ මං කරන්නේ නැහැ කිව්වා. ඒතර වඩා ආදරේ කාටද? Tamanටයි. අනේ මම මේක කරන්නේ නැහැ කිව්වා. මං කොහෙනම් දුව? ඔයාගේ ආදරය කලේ මේ ලෝකේ තියෙන නැති වෙලා යන දෙයකට. ඒකේ ස්වභාවික දෙයක්. ආදරය කියන එක ලැබිය යුතුයි මනුස්සයාට. නමුත් ඒක නැති වෙලා යනකොට නැති වෙලා යන දෙයක් කියලාත් දැනගත යුතුයි. ඉතින් මං මේ ටික කිව්වා. ඒ දුවට තේරුණාද නැද්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් ඒක කාටවත් තියෙන පොදු එකක්. මෙතන රාග විරාග කිව්වේ ඒක නෙමෙයි. චිත්ත සමාධිය. රාග විරාග මනේජ මසෝකම්. රාග විරාග අනේජ කියලා කියන්නේ අනේජ කියලා කියන්නේ ආස කරපු දෙයට හිත ඇදිලා යන එක. ආස කරපු දෙයට හිත ඇදිලා යනවා. ඒකට මොකක්ද අපි කියන්නේ? තෘෂ්ණාව. මොකක්ද ඒකට කියන්නේ? තෘෂ්ණාව. යමකට හිත ආස කළා නම් ඒ ආස කරපු දේ පසුපස්සේ හිත යනවා. තෘෂ්ණාව. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල අනේජං ඒක නැහැ. මොකද්ද නැත්තේ එතකොට? තෘෂ්ණාව.
මේ වගේ දෙයක් අපේ හිත වලින් උපද්දවන්න පුළුවන් ය කියලා බුදු කෙනෙක් තමයි කිව්වේ. ඒ කියපු දේ ලෝකෙ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අත්දැකීමක් හැටියට ලැබුවා. ඒක නිකන් කතාවකින් ඉවර වෙච්ච එකක් නෙමෙයි. රාග විරාග මනේජ ඒ කියන්නේ තෘෂ්ණාව නැති අශෝකං ශෝක නැති ශෝක නැති එකම දේ. ශෝක නැති එකම දේ. ඒ ශෝක නැති දෙයක් කරා යන්න නම් ඒ ශෝක නැති වෙන ධර්මයක් විය යුතුයි. වෙන දෙයකට කරන්න බෑ. වහලා තියනවද දරුවනි? විදුඩබ ශාක්‍ය යුද්ධේ අහලා තියෙනවනේ. අහලා නැති ඇතිනවද? බුදුරජාන් වහන්සේ මොන කුලයේද? ශාක්‍ය කුලේ. එතකොට උන්වහන්සේට දැන් මොන යුද්ධෙද මේ? ශාක්‍ය විදුඩබ. විදුඩබ කිව්වේ කොසල් රජුගේ පුතා. දැන් කොසල් රජු කොසල් රටේ නායකයා. දැන් බුදුරජාණන් වහන්සේට කියපු නම තමයි ශාක්‍ය මුනි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාක්‍ය වංශෙන් නෑදෑකමක් හදාගන්න කොසල් රජුවන්ට ඕන වුණා. ඊට පස්සේ රජු පණිවිඩයක් කැරියා ශාක්‍ය වංශිකයන්ට. ඒ කාලේ රජවරු කවුරුත් කරපු එකක් ඒක. ඒ හිතවත්කම් ඇති කරගන්නේ කසාද වලින්. පණිවිඩයක් කැරියා ශාක්‍ය කුමාරියක් කිවන්න කියලා. කුලයෙන් ශාක්‍ය වංශي ශ්‍රේෂ්ඨයි. කෝසල රාජවංශයේ ඉච්ඡිත උතුම් නෑ. ශාක්‍ය වංශිකයෝ ධර්මයේ හැමෝම ධර්මය අවබෝධ කරපු අය නෙමෙයිනේ. ධර්මය අවබෝධ නොකළ අය තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට තිබුණා මොන මාන්නේද? කුල මාන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන් කැබිනට් එකට මේක රජුරුවන්ගේ මේක දැම්මා. මේකට අනුමැතිය ගන්න. ශාක්‍ය වංශයේ පාර්ලිමේන්තු එකේ දැම්මා ඒක. දැම්මහම කැබිනට් අනුමැතිය ආවේ නැහැ. කිව්වා බෑ අපි දෙන්නේ කියලා කිව්වා. කියන්ට ඒකේ ප්‍රධානියා මහානාම ශාක්‍ය රජු. මහානාම ශාක්‍ය රජුව එහෙම කරන්න බෑ. රජෙක් මේක කියන්නේ. කුමාරිකාවක් කියවන්න කියලා මේ මිනිහේ සාමාන්‍ය මිනිහෙක් කියන එකක් නෙවෙයි. රජෙක් මේක කියන්නේ. ඒ නිසා අපි කුමාරියා කියවමු කිව්වා. කවුද ඒක කිව්වේ? මහානාම ශාක්‍ය රජු. මහානාම ශාක්‍ය සෝවාන් වෙලා හිටියේ. ඒ නිසා ඒ ශාක්‍ය රජුන්ට පුළුවන් අර මා කුල මාන්නේ නැතුව කල්පනා කරන්න. නමුත් ඒගොල්ලන්ගේ හිටපු මිනිස්ටර්ස්ලට ඒක බෑ. ඒගොල්ලෝ කිව්වා බෑ එහෙම කරන්න බෑ කිව්වා. ඊට පස්සේ මහානාම ශාක්‍ය රජු පැත්ත කරුණා. එහෙනම් ඕගොල්ලෝම තීරණයක් ගන්න කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙනම් අපි 16ක් යවමු සරසලා. කුමාරිකාවක් ඕනේ නැහැ කිව්වා. මාලිගාවේ ඉන්න 16ක් වාසබ කත්තියා කියලා. වාසබ කත්තියා ඉටි රූපී වගේ ලස්සනයි. 16ගේ දුවක්. මෙයා සරසලා පිටත් කළා. පිටත් කළාම දැන් කොසල් රජු හිතුවා මේ දැන් රාජවංශ කෙනෙක් ආව තමයි කියලා. ඔන්න මාලිගාවට ගියාම අර අන්තපුර ස්ත්‍රීන් අතර ලස්සනම කෙනා දැන් කවුද? වාසබ කත්තියා. කරුමේ කියන්නේ ළමයා හම්බුනේත් එයාටම. වාසබ කත්තියාට පුතික් උපන්නා. පුතික් උපන්න ගමන් අන්තපුර ස්ත්‍රීන්ගේ ප්‍රධානත්වය ලැබුණා කාටද? වාසබ කත්තියාට. මල්ලිකා දේවියට හිටි දූලා. උතර මල්ලිකා දේවිය යට කරගෙන මෙයා ඉස්සරහට ආවා. ඊට පස්සේ ඔන්න පුතාගේ නම විදුඩබ. දැන් පුතත් ලස්සනයි. දැන් ඉතින් පුතා තරුණ වෙද්දි දැන් ඉගෙන ගන්නවා. අනිත් රාජ කුමාරවරුන්ගේ ළමයි එක්ක ඇසුරු කරනවා. අපි නම් අපි අම්මගේ පාර්ශවයේ රජ පවුල් වලට ඇසුරට යනවා කීකේ අනිත් ළමයි කියනවා.
ඉතින් කොසල් රජු ගාවට එලා කිව්වා මේ පිය රජුනි මාත් ආසයි මව් පාරුසෙවි මාලිගාවේ ටික දවසක් ගිහිල්ලා ඉන්න. මව් පාරුසේ මාලිගාවක් නැහැ. මේ මම කවුද එතකොට? දාසියක්. ඉතින් කියද්දි අර විදුඩබ නෑ වාසබ කත්තිය මග අරිනවා. නේ යවන්න බෑ නේ මාලිගාවේ වළම්පියන් හොදපු කෙල්ල නෙමෙයි. මග අරිනවා. ඊට පස්සේ ඔන්න දැන් අර තරුණයා දැන් අර විදුඩබ තරුණ වෙලා දැන් බලපෑම් කරනවා යන්න ඕනේ මාලිගයට කියලා පණිවිඩය යවුවා. දැන් ඔන්න බය වුණා සාක්‍යෝ. සාක්‍ය බය වෙලා කිව්වා දැන් කරන්න දෙයක් නැහැ. දාසියෙකුගේ පුතෙක් හරි දැන් එන්නේ රජකුමාරයෙක් හැටියටයි. අපි උත්සවයක් තියමු කිව්වා. දැන් උන විදුඩබ ගියා කපිලවස්තු නගරයට. ගියාම ඔන්න උත්සවයක් තිබ්බා. උත්සවෙදි පිළිගත්තා. ඉතින් අර සාක්‍ය කුමා පොඩි ළමයි ලවා පිළිගැනීමේ ගීත ගැව්වා. ඊට පස්සේ ඉතින් දැන් දවස් කිහිපයක් සතුටින් ඉඳලා දැන් එනවා. පිටත් වුණා. බලන්න මේ ජීවිතේ සිද්ධ වෙන විදිය එක දුෂ්ට සිම්පතියෙකුට තමන්ගේ කඩුව මතක නැතු යනවා. ඒ ශාලාවේ පැත්තකින් එයා ඒ කඩුව තියලා අරගෙන යන්න මතක නැතු යනවා. ඒ වෙලාවේ දැන් මග මේ පිරිස එනවා. එතකොට විදුඩබට කියනවා අනේ රාජකුමාරේ මට සමාව වෙන්න කඩුව මතක නැති වුණා. එතකොට විදුඩබ කියනවා තමන්ගේ සේනාවත් එක්ක එහෙනම් අපි මේ නුග ගහ යට ඉන්න ගිහිල්ලා කඩුව අරන් එන්න කියනවා. දැන් දුවගෙන යනවා කඩුව ගන්න. කවුරුත් දන්නේ නැති දෙයක් එතන සිද්ධ වෙනවා. බලන්න හොඳට නරකට දෙකට මොකද තියෙන්නේ? හොඳට නරකට දෙකට මොකද තියෙන්නේ? කට. කොහේවත් යන දාසියක්. දැන් දාසි ඉරිසියානේ. සුවකලන හැකි රෝගී ගැමි සුවඳ. දාසි ඉරිසියයි. දැන් මේ දාසිත් එක්ක හිටපු දාසියක් තමයි දැන් අර කොසල් මාලිගාවේ රැජින. එතකොට යාගේ පුතා තමයි මේ රාජකීය සැලකිලි ලැබුවේ. එතකොට දාසිට ඉරිසියාව හට ගන්නවද නැද්ද? දාසි ගිහිල්ලා අර රාජමාලිගාවේ අර මාලිගාවේ රජවරු වාඩි වෙන පුටුවේ තමයි වාඩි වෙලා හිටියේ විදුඩබ කුමාරයා. දාසි ගිහිල්ලා ඒක පැන් කලයකින් හොදනවා. අනේ අපේ දාසියකට ගිය කලගතාව. මෙහි වළම් පිඟන් හොදාපු එකී. දැන් රාජමාලිගාවක බිසෝවක්. ඒ දාසියගේ පුතා මෙහි ආවා නොවේ. කීකී හොදනවා. අර කඩුව ගන්න ආපු අර දුෂ්ට ඇමතියට මේක ඇහෙනවා. බලන්න කර්මයේ හැදෙන විදිය. ඊට පස්සේ ඒ කඩුවත් අරගෙන දුවගෙන යනවා. ගිහලා කියනවා අනේ මේ විදුඩබ කුමාරී හරි වැඩක් නෙවෙලා තියෙන්නේ. මොකද උනේ කියලා අහනවා. අන්න ඔබ වහන්සේට මේ දෙස් දෙවල් තියෙනවා නින්දා තියෙනවා පංච නින්දාවෙන් වන්න බයිනවා කියනවා. ඒ මොකද උනේ කියලා අහනවා. අනේ මට කියන්න විදියක් නැහැ. මේ බලන්න මේ මගේ ඇඟ මිරිවෙట్లా කියනවා. ඒ මොකද උනේ කියපන් කියනවා. අනේ ඉස්සෙල්ලා මට සමාව දෙන්න කියනවා. මට අබේදානෙ දෙන්න. හා ඔබට අබේදානෙ දෙනවා කියපන් මොකද උනේ කියනවා. එහෙනම් මේ පැත්තකට වඩින්න කියලා ඔන්න කුමාරයා එක්කගත්තා. ඔබ වහන්සේ රාජකන්‍යාවකගේ පුතෙක් නොවේ. ඒ මොකක් කියන්නේ? කියාපි ආයේ කියලා. ඔබ වහන්සේ දාසියෙකුගේ පුතෙක් කියනවා. වාසව කත්තිය දාසියා. දැක්කද කරුමේ කැරකෙන මිදිය. එතකොට අර අසත්පුරුෂයා දත් කූරු කනවා. හරි එහෙනම් දැන් වතුරෙන් හොදපන්. මං ඕක ලෙයින් හොදන්නම්. කුමන්ත්‍රණයකින් කොසල් රජුණව පහ කළා බලය ගත්තා. බලය ගත්ත වෙලාවේ අර බුරා නැගෙන බද්ද වෛරී. එකපාරක් බුදුරජාන් වහන්සේ වළක්වන්න බැලුවා, දෙවෙනි පාරත් බැලුවා, තුන්වෙනි පාරත් බැලුවා වළක්වන්න බෑ. උන්වහන්සේ නිස්සද්ද වුණා. උන්වහන්සේට වයස 80යි එතකොට. පිරුණම් පාන්න කිට්ටුයි. Taman පෙනි
මුළු ශාක්‍ය වංශිකයම ඝාතනය වෙනවා. එහෙදි කිව්වගේ සේනාවත් අරන් ගියා විදුඩුව. ඊළ ශාක්‍ය පිරිම් පාරසෙ ඔක්කොම මැරුවා. ওই කෙල්ල ඔක්කොම බැඳලා අල්ලගනින් කිව්වා මට ගෙනියන්න. කියලා දැන් තමන්ගේ පියවරු ඥාතින් ඔක්කොම මරලා ශාක්‍ය කන්‍යාව 500ක් කඹෝලින් බෙදලා කට ගහගත්තා. දැන් ශාක්‍ය කන්‍යාව 500ම අරගෙන එනවා ඉස්සරහට. අදගෙන යනවා දැන්. දැන් තමන් ඉස්සරහම මරලා ලේවලින් හොදලා අර ඔලු ටික ඔක්කොම ශාලාවේ ගොඩ ගහලා ශාක්‍ය වංශ විනාශ කළා. දැන් අරගෙන යනවා. මේ සසරේ ඊයේත් එකයි අදත් එකයි හෙටත් එකයි. ඉතින් මේ අරගෙන එද්දී අර කෙල්ලෝ ටික දෙස් දෙවුල් තියෙනවා. දෙස් දෙවුල් තියන්න අර විදුඩබගේ වෛරය තව වැඩි වෙනවා. වැඩි වෙනකට කිව්වා ඕකුන් එකෙක්වත් එපා ඕකුන්. ඕකුන්ගේ අතපය කපලා වරින් කිව්වා. එතකොට අර ශාක්‍ය කන්‍යාව 500ගේ මොකද වුනේ? අතපය කැපුවා. පන පිටින් කපල යමන් කියලා දැන් යනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුවකට කියනවා භික්ෂුව මාගේ දියණිවරුන් ටිකක් අතපය කැපුම් කපා ඉන්නවා. ඒ ඇයට ගිහින් ධර්මය කියන්න කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේ නමක් ඉර්ධියෙන් වඩිනවා එතනට. වඩලා මොකක් කියන්නේ නැද්ද? ලස්සනට ඉන්න. හොඳට ඉන්න. අනාගතයේ සැප සම්පත් පතන්න. ආයේ මනුස්ස ලෝකෙ එන්න. විසාකා සුමනා වගේ ඉන්න. එහෙම කියන්නේ නැද්ද? මොකක් කියන්නේ නැද්ද? දරුවෙනි මෙන්න සසර. මේක අතරින්ද. පල්ලිගන්න එපා. ඊර්ෂ්‍යා කරන්න එපා. මේක අතරින්ද. අර අතපය කොට අතපය නැති කොට වෙලා හිටපු ඒ ශාක්‍ය කුමාරවරු 500 දෙනාම හිස් සතින් මරුන්නේ. සූක රහිත වූ ධර්මයේ දැකලා සෝවාන් වෙලා 500ම මැරිලා දෙවියන් අතර උපන්නේ. ධර්මයේ තුල ශෝකේ නැති කරනවා. ධර්මෙන් තොරව ඉබඳු ආකාරයේ ශෝකයක් ලෝකෙ නැති කරන්න පුළුවන්ද? බෑ. ධර්මයේ ශෝකේ නැති කරනවා. ඒ ශෝකේ නැති භවයේ අග්‍ර භව තමයි නිවන. නිවනට තමයි ශෝක නැති භව කියලා කියන්නේ. රාග විරාග මනීජ මසෝකං ධම්ම මසංකත අසංකත ධම්මං. අපි ළඟ අපිට දකින්න ලැබෙන අපේ ලෝකෙට අයිති, පරලෝට අයිති, බඹලෝට අයිති, දෙව්ලෝට අයිති සෑම දෙයක්ම සංකතයි. සංකතයි කියලා කියන්නේ හටගත්තු දෙයක්. යම් යම් දෙයකින් හටගත්තු දෙයක්. මෙතන ඇහැට පේන දේවල් ඔක්කොම මොනවද? සංකත. සංකත දෙයක තියෙන ලක්ෂණය තමයි ලක්ෂණ තුනක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති. ඉපදීම පෙනේ. වයෝ පඤ්ඤායති. නැසීම පෙනේ. චිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. පවතින දේ තුල විනාශ වීම පෙනේ. මේ ලක්ෂණේ පේන්නේ නැත්තේ නිවන විතරයි. ඒ නිසා නිවනට කියනවා අසංකතයි කියලා. ධම්ම අසංකත මප්පටිකූලං. එතකොට ඒක දැන් අපි කොච්චර උපන්දී කොච්චර ලස්සන වුණත් ඒක නැති වෙච්ච ගමන් ඒක පිළිකුල් දෙයක් බවටපත් වෙන්නේ නැද්ද? පත් වෙනවා. පිළිකුල් දෙයක් වෙනවා. දැන් වාහනයක් කොච්චර ලස්සනට තියෙනවද? මේ වාහනේ ඊට පස්සේ ඇක්සිඩන්ට් වෙලා හරි මොන හරි කරදර වෙලා චප්ප වෙලා දිරලා ගියාට පස්සේ පිළිකුල් ගතියක් නැද්ද? තියෙනවා. ඒක නේ අසංකත ධර්මේ. අසංකතං නිබ්බාන. නිවන තමයි අසංකත. රාග විරාග මනීජ මසෝකං ධම්ම මසංඛත මප්පටිකූලං මధుරමිමං පගුණං සුවිභත්තං ධම්මමිමං සරණත්තමුපේමි.
රාග කිසිත් නැති සෝක කෙලෙස් නැති පිළිකුල් බව නැති අසංකතයි සදහම් මනවින් පවසන හොඳින් ප්‍රගුණ වන මිහිරි උතුම් සදහම් සාදරයෙන් මම සරණ යමි. ඉතින් දරුවනි මේ සාදරයෙන් සරණ ගිය ධර්මය නැවත නැවත ඉගෙන ගන්න. සාදරයෙන් සරණ ගිය ධර්මය ඔය ඇස් දෙකෙන් නැවත නැවත කියවන්න. මේ ඇස් දෙකෙන් කියවන දේවල් අතර මං හිතන්නේ ධර්මයේ තරම් කියවීමෙන් හැදෑරීමෙන් සිත සැනසෙන වෙන දෙයක් ඇති කියලා. ඒ නිසා අපි මොන තරම් දේවල් කිව්වත් බාහිර බුද්ධ ධර්මයට අයිති නැති ඒව කවදාවත් හිත සාන්ත කරවන්නේ. සමහර දේවල් තියෙනවා දැන් අපි ගත්තොත් ඇස් දෙකෙන් ඕගොල්ලෝ බලනවා ඇති ටෙලි නාට්‍ය. ඒ ඕගොල්ලන්ග තියෙන හැඟීම් එක එක විදිහට අවසල ගන්නවා. එක්ක හැඟීම් සංවේදී කරනවා. එක්ක අඬනවා. නමුත් අවබෝධයක් කරා යන්නේ බුද්ධ දේශනා ඊට වෙනස්. සංසිඳුණා. අවබෝධයක් කරා ගෙනියනවා. ජීවිතයේ සත්‍ය ස්වභාවය පෙන්වලා දෙනවා. ඒ නිසා මං කිව්වර වටිනා දෙයක් ආදර දෙයක් හම්බ වුණොත් නැවත නැවත බලනවා වගේ මේ සාදරයෙන් සරණ යන ධර්මයේ දෙස ආයයි බලන්න දරුවනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා චත්ත මානවකගෙන් චත්තය ඔබ සංඝයා ගැන දන්නවාද කියලා. අනේ නැහැ කියනවා. ශ්‍රාවක සංඝයාව විස්තර කරලා දෙනවා. ශ්‍රාවක සංඝයා බුදුරජාණන් ශ්‍රාවක සංඝයා කියලා කියන්නේ පර්යාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද කියන ත්‍රිවිධ ගුණයෙන් යුක්තයි. ශ්‍රාවක සංඝයාගේ තියෙන ගුණය මොකක්ද? පර්යාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද කියන ගුණයෙන් යුක්තයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ තුන් අංගය තමයි තියෙන්නේ. පර්යාප්ති කියලා කියන්නේ බුද්ධ වචනේ. පර්යාප්ති කියන්නේ මොකද්ද? බුද්ධ වචනේ. බුද්ධ වචනෙන් විස්තර වෙන්නේ මෙව්වා. මේ කුසල්ය, මේ අකුසල්ය, මේ ධර්මයයි, මේ අධර්මයයි, මේ පුරුදු කළ යුතු දෙයයි, මේ පුරුදු නොකළ යුතු දෙයයි, මේ ගත යුතු දෙයයි, මේ අත්හල යුතු දෙයයි, මේ අවබෝධ කළ යුතු දෙයයි, මේ බැහැර නොකළ යුතු දෙයයි, බැහැර කළ යුතු දෙයයි. මේ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පර්යාප්ති විස්තර වෙන්නේ මේ. එතකොට යම් කිසි ශ්‍රාවක කෙනෙක් ඒ පර්යාප්ති දරාගෙන ඉන්නවා. එතකොට ඒකට කියන්නේ පරියත්ති දර. පර්යාප්ති දරාගෙන ඉන්නවා. පර්යාප්ති දරාගත්තු ශ්‍රාවකයා ඒ පර්යාප්ති අනුව ජීවත් වෙනවා. ඒකට මොකද්ද කියන්නේ? ප්‍රතිපත්තිය. බුද්ධ වචනයට අනුව ජීවත් වීමට කියනවා ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තියේ ජීවත් වෙන කෙනා මොකද්ද කරන්නේ? යම් අකුසලයක් ඇද්ද ඒක අකුසල් කියලා හඳුනාගෙන බැහැර කරනවා. යම් කුසලයක් ඇද්ද කුසල් කියලා හඳුනාගෙන උපදවා ගන්නවා.
දුරු කළ යුතු දෙයක් ඇද්ද? දුරු කළ යුතු දේ හඳුනාගෙන දුරු කරනවා. පුරුදු කළ යුතු දෙයක් ඇද්ද? පුරුදු කළ යුතු දේ හඳුනාගෙන පුරුදු කරනවා. අවබෝධ කළ යුතු දෙයක් ඇද්ද? ඒක අවබෝධ කරනවා. මේ ඔක්කොම මොකද්ද? ප්‍රතිපත්තිය. එතකොට යම් කිසි කෙනෙක් පර්යාප්තියෙන් ගත්තු දේ ප්‍රායෝගිකව කරනවා නම් එයා ප්‍රතිපත්තියෙන් යුක්තයි. ඒකට තමයි ප්‍රතිපත්තිය කියලා කියන්නේ. ඒ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය මොකද්ද? ප්‍රතිවේදයයි. ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය මොකද්ද? ප්‍රතිවේදය කියලා කියන්නේ ප්‍රතිපත්තිය තුලින් ලැබෙන ඵලය. මොකද්ද ප්‍රතිපත්තිය තුලින් ලැබෙන ඵලය? සෝවාන් වීම, සකදාගාමී වීම, අනාගාමී වීම, අරහත් වීම. සෝවාන් වීම කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණාම චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ පළවෙනි පියවර. කෙලෙස් තුනක් සදාටම හිතෙන් අයින් වෙලා යනවා. මේ කෙලෙස් කියන්නේ මේ අපි විඳෝ හිටියට මේ මහා හයිහති දේවල් නෙවෙයි. අර අවබෝධ නැති නිසා අර විඳෝ ඉන්නේ. එතකොට සකදාගාමී සෝතාපන්න වෙච්ච එක්කෙනා ධර්මයේ සඳහන් වෙනවා ආත්ම භාව 7යි සසරේ ඉන්නේ. දෙවියන් අතර හරි මිනිසුන් අතර හරි සතර අපාය යන්නේ. එතකොට මේ ජීවිතේදී කාට හරි සුවාන් වෙන්න ලැබුණොත් මං හිතන්නේ මේ මෙත්‍රික් කල් සසරට ලැබිච්ච නැති විසඳුම. මේ ගෙවපු ජීවිතය අපිට හිතන්න බෑ දරුවනි මොනතරම් අතීතයක් අපි මේ වෙද්දි පාස් කරන් ඇවිල්ලාද කියලා. අපි හිතා ගන්න බෑ බුදු දේශනාවල් කියවද්දී. එතකොට මේ සකදාගාමී කියලා කියන්නේ එකවරක් කාම ලෝකෙට එනවා. සකින් ආගාමි සකදාගාමි. එකවරක් කාම ලෝකෙට එනවා. ඊට පස්සේ පිරිනවම් පාන. අනාගාමී කියන්නේ එන්නේ නැහැ. කාම ලෝකෙට එන්නේ නැහැ. බඹලෝ ජීවිතේ පිරිනවම් පාන. රහත් කියලා කියන්නේ මේ ජීවිතේ විතරයි. පිරිනවම් පානවා. එතකොට මේ වගේ ගුණයන්ගෙන් යුක්ත ශ්‍රාවක පිරිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස. උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස මෙහෙම තේරුම් ගන්න. සිරිපාද වගේ කියලා. සිරිපාද කිව්වහම ඔබට මතක් වෙන්නේ පලාබද්දලද නල්ල තන්නේද උඩමළුවද? මොකද්ද මතක් වෙන්නේ? නමුත් පලාබද්දලින් බැස වෙලා ඉඳලා යන්න තියෙන මොකේද? සිරිපාදනේ. අරහෙන් නල්ල තල්ලේ ඉඳලා ගියත් යන්න තියෙන ඉතින් ඉඳලා සිරිපාදේ. නමුත් මේ සිරිපාදේ කිව්වහම අග්‍ර කොටස මොකද්ද? උඩමළුව. සිරිපා සටහන තියෙන තැන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර අග්‍ර සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, මහා කස්සප මහ රහතන් වහන්සේ ආදී රහතන් වහන්සේලා මේ ශ්‍රාවක රහතන් වහන්සේලාගේ ආරම්භයේ පටන් ගත්තේ කාගෙන්ද? කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන්. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන්. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කොහෙදීද රහත් ඵලයටපත් උනේ? බරණැස ඉසිපතන මිගදායේදී. උන්වහන්සේ හරි වයසයි. එතකොට අගතනතුරුලාභී රහතන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක රහතන් වහන්සේලා කවුද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ දකුණු පැත්තෙන් වාඩි වෙලා හිටපු ශ්‍රාවකයා. මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ වම් පැත්තෙන් වාඩිලා ශ්‍රාවකයා. කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ පිටිපස්සෙන් වැඩ හිටියේ. කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ හිතුවා ධර්මයේ දන්නේ නැති කෙනෙක් හිතාවි
පස්සේ ආපු අය ලොකු වෙලා මේ වැඩිහිටි කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිටිපස්සට ගිහිල්ලා කියලා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා කෙරෙහි හිත අපහදව ගන්න. හිත අපහදවා ගත්තොත් ඒක ඒගොල්ලන්ට විශාල බාධාවක් වෙයි. මොකද හේතුව සාමාන්‍යයෙන් අපි හිතන ක්‍රමයේ ගොඩනගන්නේ මේ පොඩි කාලේ ඉඳලා අපි ජීවත් වෙන පරිසරයෙන්. දැන් මේ පරිසරය තුළ සාධාරණය ගැන ගොඩාක් කතා කළොත් අපිට හැම එකදීම ඕක ඔලුවට එනවද නැද්ද? මේක හරි අසාධාරණයි වෙච්ච වැඩි. මේක හරි අසාධාරණ වෙච්ච වැඩි කියලා අපිට එනවද නැද්ද? එනවා. ඒක කතා නොකර ඉන්න අය ඉන්නවනේ සමාජය තුළ. ඒක එනවද? නෑ. මං කියන්න උදාහරණයක්. රජගහනුවට මේ දැන් වර්තමාන එකක් මං කියන්නේ. රජගහනුවර තියෙන උණු වතුර වලින් මං ඒක නාලා තියෙනවා. උණු වතුර නාන්න අවසර තියෙන්නේ බමුණු අයට විතරයි. කියලා නාන්න පුළුවන්. බමුණු කියලා කියන්නේ ඉහළ කුලයේ අයට විතරයි. ඒකෙන් නැවට පස්සේ ඒක ගලාගෙන යනවා කානුවකින් කුණු වතුර. කුණු වතුර ඉන්නවා තව ටැංකියකට. ඒක නාන්නේ හීන කුලයේ අය. අසාධාරණයක් නේද මේ අපිට කියලා කවුරුත් නැහැ. උපන්න දවසේ ඉඳලා හීන කුලේ. මොකුත් නැහැ. දැන් බලන්නේ පරිසරය තුලනේ මේක වෙන්නේ. එතකොට මේ ඒ වගේ අය ඇවිල්ලා පැවිදි වුණාට පස්සේ සාධාරණේ හොයන අය අන්න මේ මොකද්ද මේ වුනේ කියලා අහයි කියලා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මං හරි කැමති ටිකක් ඈතට යන්න. කොහෙද කොණ්ඩඤ්ඤ ඔබ යන්න හිතන් ඉන්නේ? ස්වාමිනී මං හිමාලය යනවා. කොහෙද කියලා ඇහුවා. ගන්ධමාන පර්වතයේ ළඟ මන්දාකිණී කියලා වනාන්තරයක් තියෙනවා. මං එහි යනවා කිව්වා. හොඳයි කිව්වා. ගන්ධමාන පර්වතයේ අසල මන්දාකිණී කියන වනයේට හැරමිටි ගගහ මේ රහතන් වහන්සේ වඩිනවා. ඒ වනාන්තරේ ඉන්නවා විශාල ඇත්රලක්. මේ ඇත්රලේ හිටපු නායක ඇත් රජා හොඬේ ඔසෝලා කුංචනාද කරලා කියනවා යහළුවනේ වරෙල්ලා සහෝදරයන් වහන්සේ නමක් වඩිනවා. ඒ පසේ බුදුරුන්ට උපස්ථාන කරපු ඇත් පරපුර. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වඩිනවා. පසේ බුදුරජුන් වැඩ සිටි ගල්ලිනේ වැඩ ඉන්නවා. දැන් උපස්ථාන කරන්නේ කවුද? ඇත්‍රලක් වට කරගෙන උපස්ථාන කරනවා. මේ ඇත්තු තමයි පළතුරු හොයාගෙන ගියන්නේ. මේ ඇත්තු තමයි සූරු වේලෙන්න දාන්නේ. මේ ඇත්තු තමයි උපස්ථාන කරන්නේ. 12 අවුරුද්දක් ගත වුණා. පිරිනිවන් පාන්න අවස්ථාව ලං වුණා. හිතුවා මම භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පිරිනිවන් පාන්න ඕනේ. 이르දීන් වැඩියා සවැත් නුවර. සවැත් නුවර 이르දීන් වඩිද්දී අහසේ ඉඳලාම පේන්න පාත් වුණා. එහෙම කළේ දැන් මගේ රැවුල් හිස රැවුල් ගොඩක් වැවිලා. මගේ සිවුරු දිරලා. කවුරු හරි කෙනෙක් එකපාරට මාව දැක්කොත් මේ කවුද? හිස රැවුලුත් පවාගෙන මේ ඉරිච්ච සිවුරුත් පොරවගෙන මොකද මේ කියලා හිතුවොත් ඒක අහිත පිණිස පවතිවි. මං අහසින්ම වඩිනකොට එහෙම හිතෙන එකක් නෑ. බලන්න කරුණාව. අහසින්ම වඩිද්දී බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කළා. සංඝ පිරිස අතර පහා කෝලාහලයක් ගියා. අන්න කොණ්ඩඤ්ඤයන් වහන්සේ අහසින් වැඩියා. පොරකන්න ගත්ත වන්දනා කරන්නයි බලන්නයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා කොණ්ඩඤ්ඤ ඔබ මොකද මේ වැඩි? ස්වාමීනි මම පිරිනිවන් පාන්නේ. ඔබ කොහෙද පිරිනිවන් පාන්නේ? අනේ ස්වාමීනි මගේ දායක පිරිසක් ඉන්නවා නෝවේ. කොහෙද ඉන්නේ? ගන්ධමාන පර්වතයේ මන්දාකිණී පොකුණු තෙර. හොඳයි කිව්වා.
이르දීම වැඩියා උන්වහන්සේ. ඉරිදීම වැඩලා ගල්ලෙන ඇතුලේ තිබිච්ච පිලේ උන්වහන්සේ සිංහ සෙයියාවෙන් දකුණු ඉරියව්වෙන් සැතපීලා පිරිනිවන් පාවා දාලා. ඇත් රජා ඒ පහවදා පළතුරු අරගෙන ඇවිල්ලා තියලා කල්පනා කරනවා මුකෝ අපගේ සහෝදරයන් වහන්සේ තවමත් එළියට වැඩි නැත්තේ. මුකෝ දැන් බලන් ඉන්නවා නෑ. දොර මෑත් කළා. සැතපී ඉන්නවා. ඒ ඇත් රජා පොණ්ඩවැල්ල ඇතුළට දාලා උන්වහන්සේගේ හදවත තිබිච්ච තැනට පොණ්ඩවැල්ල තිබ්බා. හදවතේ ස්පන්දනයක් නැහැ. ඊට පස්සේ උන්වහන්සේගේ නාය ළඟට අල්ලන් හිටියා. හුස්ම වදින්නේ නැහැ. දැනගත්තා පිරිනොම් පෑවා කියලා. ඒ ඇත් රජා කුටියෙන් එළියට ඇවිල්ලා කුංච නාදයක් කළා. අනේ සහෝදරයන් වහන්සේ පිරිනොම් පෑවා කියලා. කුංච නාදය කළාම ඒ නාදය බ්‍රහ්ම ලෝකෙටම වුණා. ඒ මොකද හේතුව ඒ කුංච නාදය කරාම මේ නාදය ඇහිලා සියලු ඇත්තු කුංච නාද කළා. ඒ නාදය ඇහිලා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මාගේ දරු කෙනෙක් කොණ්ඩඤ්ඤ තෙමේ පිරිනිවන් පෑවා. ගිහින් ආදාහනය කළ ධාතු වර්ගන එන්න කියලා. මේ ශ්‍රාවකයන් ගැන සිත පහදවා ගත යුතු නැද්ද? ත්‍රිවිධ රත්නය කියන්නේ ඒකයි. රත්නය කියලා කියන්නේ කිසිවකට සමාන නොකළ හැකි උතුම් දේ. මෙලොව පරලොව කිසිවකට සමාන නොකළ හැකි උතුම් දේ රත්නයයි. එතකොට දරුවනි මේ රත්න තුනක් ඔබට හම්බ වෙලා තියෙනවා මේ ජීවිතේදී. ඒ තමයි බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය. මේ තමයි වස්තු තුන. මේ වස්තු තුන තමන්ගෙන් පැහැර ගන්න කිසි කෙනෙකුට දෙන්න එපා. හැමදෑම උපදදා තමන් ගාව පරිස්සම් කරගන්න. ඉතින් දරුවනේ දැන් ඔය ඉගෙනගත්තු බුදුරජාණන් වහන්සේ ගැන දැන් ඇත්තෙන්ම අපි පුංචි සන්දියේ බුදුරජුන් සරණ යද්දී අපි මෙච්චර විස්තර දන්නේ නැහැ. ධර්මයේ සරණ යද්දී මේ ධර්මය කියන්නේ කුමක්ද කියලා අපි දන්නේ නැහැ. ශ්‍රාවක සංඝයා කිව්වම ශ්‍රාවක සංඝයා කවුද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා සමහර අවස්ථාවල සමහර ළමයි පුංචි කාලේ ඉඳලා පුරුදු වෙලා තියෙනවා මේ සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙන ජීවිතේ ගෙවන්න මේ සිහිනුවණින් තොරව කතා කරන්න නේද? පුරුදු වෙලා තියෙන්නේ. සිහිනුවණින් තොරව කතා කරද්දී බොරුත් කියවෙනවද නැද්ද? කියවෙනවා. කේලම් කියවෙනවා. පරුස වචන කියවෙනවා. හිස් වචන කියනවා. එහෙම කියවෙද්දි සමහරු තමන්ගේ දේවල් කියද්දි බුදුන් පල්ලා. එහෙම කියන අවස්ථාවක් තියෙනවා නේ. කවදාවත් බුදුරජාණන් වහන්සේ ඉස්සරහට දාලා තමන් ගොම්කම් කතා කරන්න එපා. සමහර අවස්ථාවලදී මේ භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩු දැක්ක මේ සංඝයා කියලා බයිනවා. කවදාවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ඇමතු වචනෙන් එහෙම කියන්න එපා. මොකද හේතුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන බුදුරජාණන් වහන්සේ ගැන මෙහෙම තියෙනවා. මහණෙනි පා නැති දෙපා ඇති සිව්පා ඇති බොහෝපා ඇති යම්තාක් සත්වයෝ විද්ද සංඥා ඇති සංඥා නැති සංඥා ඇත්තෙත් නැති නැත්තෙත් නැති සත්වයෝ විද්ද ඒ සියලු සත්‍යයන් අතර
තථාගතයන් වහන්සේ අග්‍රය. තථාගත අරහත් සම්මා සම්බුදු රජු අග්‍රය. යමෙක් අග්‍ර වූ බුදුරජුන් කෙරෙහි සිත පහදවා ගනීද විපාකයේද අග්‍ර වේ. ඊළඟට මේ ලෝකේ හික්මෙන්නා වූ යම් ධර්ම ඇද්ද පුරුදු කරන්නා වූ ධර්ම ඇද්ද ඒ සියල්ල අතර තථාගතයන් වහන්සේගේ ධර්මය අග්‍ර වේ. යමෙක් අග්‍ර වූ ධර්මයකට සිත පහදවා ගනීද එහි විපාකත් අග්‍ර වේ. සංඝ කියන වචනේ තේරුම සමූහය, කණ්ඩායම, පිරිස කියන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන යම් තාක් මහණෙනි ලෝකේ පිරිස් ඇද්ද යම් තාක් සමූහයන් ඇද්ද යම් තාක් යාවතා මනුස්ස සන්නිපාතෝ යම් තාක් මිනිසුන්ගේ එකතු වීම ඇද්ද ඒ සියල්ල අතර බුදුරජුන්ගේ ශ්‍රාවක සංඝ පිරිස අග්‍රයි. ඒ අග්‍ර වූ ශ්‍රාවක සංඝ පිරිස ගැන සිත පහදවා ගැනීමෙන් අග්‍ර වූ විපාක ලැබේ. එතකොට මේ අග්‍ර වූ විපාක ලබා දෙන්න පුළුවන් දෙයක් ඔයාලා මේ මනුස්ස ලෝකේ උපන්න නිසා විශේෂයෙන්ම සිංහල බෞද්ධ වෙච්ච නිසා ලැබෙන දුර්ලභ තෑග්ගක්, දුර්ලභ දායාදයක්, දුර්ලභ හිමිකමක්, දුර්ලභ වාසනාවක්. ඒ නිසා ඒක හරි විදිහට තේරුම් ගන්න ඔයාලා දක්ෂ වෙන්න. දක්ෂ වෙලා දැන් ওই කෙලිලෝල් කාල පරිච්ඡේදයක් එක්ක තමයි එක්ක අර්බුදයි කෙලිලෝල් ඔක්කොම කලවිමේ තියෙන්නේ. අපි විශ්වවිද්‍යාලේ කාලේ 1980 ගණන් වල හරි දුක්ඛිත කාලයක් තිබ්බේ. දේශපාලන වශයෙන් රටේ ප්‍රශ්න ඒවට අපේ කාලේ හිටපු අය ඔක්කොම ගුදුරු වුණා. නරකම කාලෙක අපි හිටියේ. ඒ ඔයගලන්ට දැන් එහෙම එච්චරම දරුණු කාලයක් නෙමෙයි. ඒ නිසා මේ කාලේ හොඳට ඉගෙන ගන්න මේ කියපු කරුණු ටික තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරේ ඉගෙනගෙන සාමාන්‍යයෙන් මේකට අපි කියන්නේ වැදගත් චරිතයක් ගොඩනගා ගන්න. වැදගත් කියලා කිව්වේ මේ ආඩම්බර කියන එක නෙමෙයි. සිතින් වැදගත් චරිතයක් ගොඩනගා ගන්න. එimhe වැදගත් චරිතයක් ගොඩනගා ගැනීමේදී සමහර විට තමන් තුට්ටු දෙකට වැටෙන්නේ නැහැ. ඒ නිසා තුට්ටු දෙකේ සමාජයෙන් සමහරට තමන්ට තැනක් නැහැ. ඒකට කමක් නැහැ. තමන්ගේ වැදගත්කම මනින මිම්ම හැටියට ධර්මයේ තියෙනවා. ධර්මයත් එක්ක එකතු වෙච්ච වැදගත් කමක් ගොඩනගා ගන්න. මොකද ඒක හැමතිස්සෙම තමන්ගේ ජීවිතයට ශක්තියක්. මොකද හේතුව තුට්ටු දෙකේ සමාජයේ තමන්ව පිළිගත්තත් වැඩක් නැහැ, ගැරහුවත් වැඩක් නැහැ. ඒ තුට්ටු දෙකමයි. ඒ නිසා වැදගත් චරිතයක් කියන එක ගොඩනගා ගැනීමට ඔබට උවමනා කරන මූල බීජය එන්න ඕනේ ඔබේ උපතින්. ඒක ආරෝපණය කරගන්න බෑ. ඒ කියන්නේ උපතින් ඇවිල්ලා තියෙනවා නම් මනුස්ස ලෝකෙට ආපු ගමන් වටිනා දේ සොයන හැකියාවක්. වටිනා දේ මොකද්ද කියලා හඳුන ගන්න හැකියාවක්. වටිනා දේ තේරුම් ගන්න හැකියාවක්. ඒක උපතින් එන්නේ. ඒකට අපි කියනවා ධර්මයේ තුල ඔයගොල්ලෝ මතක තියාගන්න මම කියන්නේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් විමසීම. මේක උපතින් එන එකක්. ඒක බාහිර කෙනෙකුට දෙන්න බෑ. ඒ නිසා මේ නුවණින් විමසීම හැකියාවත් එක්ක ඔබ තේරුම් අරගෙන මම හිතන්නේ මේ තෙක් වෙලා අද මේ පැය දෙකක් මම කතා කරලා තියෙනවා. ඒ නිසා ඔබට මේ මෙතෙක්කල් මේ අහපු දේ
තේරුම් ගන්න මම මෙහෙම සරල විදිහට කියන්නම් මේ විනාඩි 5ට මේ ටික. ලැබිච්ච මනුස්ස ජීවිතේ කාගින්වත් ලැබිච්ච තෑග්ගක් නෙමෙයි. තමන්ගේම පිනක විපාකයක්. මේ ලැබිච්ච පුණ්‍ය විපාකේ මනුස්ස ලෝකේ ගෙවෙද්දි ගෙවිලා යනවා. ඊළඟ අවස්ථාව වෙනකොට අපි මොකද්ද කරන්නේ කියන එක හිතලා තියෙනවා. ඊළඟ එක මේ ලැබිච්ච මනුෂ්‍යාත්ම ලැබිච්ච වටිනාම රත්න තුන බුද්ධ රත්නයත් ධම්ම රත්නයත් සංඝ රත්නයත්. බුද්ධ රත්නය කිව්වේ භාග්‍යවතුන් වහන්සේ. ධර්ම රත්නය කියලා කිව්වේ සසරින් එතර කරවන ධර්මය. ධර්මයේ ගුණ විග්‍රහ කරන්නේ ඒ විදිහට. සංඝ රත්නය කිව්වේ මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝ රත්නය අතරත් අපි සිහි කරන්න ඕනේ මං කිව්වේ සිරිපාද ක්‍රමයට. නල්ලතනිට කියලා සිරිපාද කියලා ලකුණු දාගන්න ඕනේ. එතකොට සිහි කරන්න ඕනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ ආදී 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රමුඛ ඒ කාලේ වැඩ සිටි රහතන් වහන්සේලා. ජමීදු මහරහතන් වහන්සේ ඒ ඔක්කොම ඒ රහත් පරපුර. ඒ තමයි ශ්‍රාවක සංඝ රත්නය. එතකොට අපේ හිතට මේ වර්තමාන ලෝකයේදී කිසිම දෙයක් තෙරුවන්ගේ පැහැදීමට බාධාවක් වෙන්නේ නැහැ. කිසිම බාධාවක් නැහැ. දිදුලන මණිකක්සෙන් තමන්ගේ පහන් සිත පවත්වන්න පුළුවන්. දියසෙවල් නැති නොකැළඹුණු සුනිල ජලාශයක්සේ තමන්ගේ පහන් සිත පවත්වන්න පුළුවන්. ඒක තමන්ට ලැබෙන වාසනාවක්. ඒ වාසනාව අත්විඳින්න මේ දරුවන් සියලු දෙනාටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. දම් සිහනද